समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्घमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිකීව අණ්ඩං චමරීව වාලදින් පියන්ව පුත්තං නයනන්ව ඒකකං තතේව සීලං අනුරක්කමානා සුපේසලා හෝත සදා සගාරවාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික ගුණබර පින්වත්නි, මේ පින්වතුන් මේ මොහොතේ සූදානම් වෙන්නේ සංසාරේ අතරමං වෙලා ඉන්න ලෝක සත්‍යාව මේ සසරෙන් එතර කිරීම වස් මේ සසරින් එතර වීමට උතු නිර්වාණයට මඟ පහදා දීමට මේ ලෝකයට පහළ වෙච්ච සාරා සංකේ කල්පලක්ෂයක් පුරාවට පාරමිතා දම් පූර්ණේ කරලා ඒ ගුණ බලෙන් මේ ලෝකයට පහළ වෙච්ච උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන්නට යෙදුන ඒ චතුරාර්ය සත්‍ය දේශනාවෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කිරීමටයි. පින්වත්නි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ බොහෝ කාලයකට පස්සේ. මේ ලෝක සත්‍යයට බුද්ධ කියන වචනය ඇහෙන්නේ බොහෝ කාලයකට පස්සේ. පින්වත්නි, හිතන්න මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වුණේ නැත්තම් ඔබ අප කර්මය කර්මඵලය ගැන දන්නේ නැත්තම් මේක අකුසලයක් මේක කුසලයක් කියලා ඔබ අප දන්නේ නැත්තම් මරණින් මතු සංසාරයක් තියෙනවා කියලා ඔබ අප දන්නේ නැත්තම් පින්වත්නි, අද ධර්ම දේශනා කරන මමත් මෙතන නැහැ. ධර්ම ශ්‍රවණය කරන ඔබත් උතන නැහැ. පින්වත්නි, හිතන්න මේ බුද්ධත්වයේ කියන එක ලබා ගන්න තරම් ලේසි නැහැ. ඔබට මතක නැද්ද? මගේ බෝසතාණන් වහන්සේ එදා සුමේද තාපස අවදී දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලේ ළඟ දණින් වැටිලා මෙහෙම සිහිපත් කරනවා. තමාට අවශ්‍ය නම් තමාට හැකියාව තියෙනවා මේ බුද්ධ ශාසනයෙම මේ ගෝරතර සසරින් ඈතර වෙලා යන්න. නමුත් කින් මේ ඒකේන තින්නේන පුරුෂේන තාම දස්සිනා මාවැනි පුරුෂ ශක්තිය දන්න පුරුෂයෙක් මේ සසරෙන් අප්‍රකටව නම් ඈතර වෙලා කුමටද? මාවැනි පුරුෂ ශක්තිය දන්න පුරුෂයෙක් මේ සසරෙන් තනිව නම් ඈතර වෙලා කුමටද? මා තනිව මේ සසරෙන් ඈතර වුණොත් මේ ගෝරතර සසරේ අතරමං වෙලා ඉන්න ලෝක සත්‍යයන්ව මේ සසරෙන් ඈතර කරන්නේ කවුද? පින්වත්නි, එදා සුමේද තාපසතුමාගේ මේ ලෝක සත්‍යය ගැන තිබ්බ අපරිමිත කරුණාවයි ඒ හිතේ තිබ්බ ධෛර්යයයි ඒ අදිෂ්ඨානයයි නිසාම එදා මේ සසරට පැන්න. එදා බුද්ධෝ හම්බෝධි ඉස්සාමි මුත්තෝ හම්මෝචේ පරේ තින්නෝ හන්තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බය. එදා හිතේ තිබුණේ මාත් සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝක සත්‍යයටත් මේ ධර්මය කියලා දෙනවා. මාත් මේ ගෝරතර සසරෙන් මිදිලා මේ ලෝක සත්‍යාවත් මේ ලෝක ගෝරතර සසරෙන් ඈතර කරනවා. මාත් මේ සසරෙන් ඈතර වෙලා මේ ලෝක සත්‍යයටත් ඈතර වීමේ මඟ කියා දෙනවා කියන අභිදතිෂ්ඨානයි. පින්වත්නි, ඔබට මතක නැද්ද මගේ බෝසතාණන් වහන්සේගෙන් කෙනෙක් ඇහක් දන් දෙන්න ඉල්ලන් එද්දි පින්වත්නි දෙපාරක් හිතන්නේ තමන්ගේ ඇහ ගලවලා දන් දෙනවා. ඔබ හිතන්න ඔබට ඇස් දෙක පියාගෙන එක විනාඩි 5ක් ඉන්න පුළුවන්ද? පින්වත්නි,
දවසක් දෙකක් නෙමෙයි ඉතුරු ජීවිත කාලෙම මගේ බෝසතාණන් වහන්සේ තමන්ගේ දීපවේද ගත කරේ කොහොමද කියලා ඔබ හිතලා බලන්න. ඔබට මතක නැද්ද? හිස දන් දෙන්න ඉල්ලගෙන ඉද්දි මගේ බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා තමන්ගේ හිස ගලවලා දන් දෙනවා. පින්වන්ති දෙපාරක් හිතන්නේ නැහැ දන් දෙන්න. දන් දෙන්නම ඉපදෙච්ච වෙස්සන්තර වගේ උපත්වලදී ආත්ම භාවයන් වලදී පින්වත්නි ඉපදෙච්ච ගමන් ඉපදුණු ගමන් තමන්ගේ මෑණියගෙන් අහන්නේ මෑණියනි දන් දෙන්න මොකුත් නැද්ද? පින්වත්නි බලන්න එදා සාරා සංකේ කල්පලක්ෂයක් පාරමිතා පුරපුරවල ගුණයන් මීට 20 අසංකේ කල්පලක්ෂයකට පෙර එදා මාතු පෝසක කුමාරයා තමන්ගේ මවත් කරේ තියාගෙන මහා සාගරයේ තරණය කරන්න සැලසුනේ. තමන් කවදානම් මේ සාගරයෙන් එතර වේ කියන අදිෂ්ඨානෙන් නෙමෙයි. මං කවදානම් මගේ මේ මෑණියන්ව මේ සසරෙන් මේ සාගරයෙන් එතර කරන්නද කියන බල අදිෂ්ඨානෙන්. ඉතින් ඒ දාගත් අදිෂ්ඨානය අවසන් වුණේ උතුම් බුද්ධත්වයට පත් වෙලාමයි මගේ පින්වත්නි. මෙහෙමනම් මං වගේ පුද්ගලෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ කොහොම කියලා ඉවර කරන්නද? මං වගේ අසරණෙක් නෙමෙයි. තවත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධෝපි බුද්දස්ස බණේය වන්නම් කප්පම්පි චේයඤ්ඤම භාසමානෝ කීයත කප්පෝ චිරජීගමන්තරේ වන්නෝන කීයන තථාගතස්ස. තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම කල්පයක් පුරාවට පින්වත්නි දවසක් දෙකක් නෙමෙයි මාසයක් දෙකක් නෙමෙයි අවුරුද්දක් දෙකක් නෙමෙයි කල්පයක් පුරාවට. කල්පය කියන්නේ කෙතරම් විශාල කාලයක්ද? කල්පයක් පුරාවට වෙන කිසිම වචනයක් දේශනා නොකර බුදු ගුණම දේශනා කරත් කීයත කප්පෝ චිරජීගමන්තරේ බොහෝ කලකින් කල්පේ නම් ඉවර වෙලා යයි. නමුත් වන්නෝන කීයේට තථාගතස්ස බුදු ගුණ නම් වර්ණනා කළ ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. පින්වත්නි බලන්න මොනතරම් උතුම් ශාස්ත්‍රුන් වහන්සේ නමක්ද අපට ඉන්නේ. ඔබ මේ මානව ඉතිහාසය අස්සක් මුල්ලක් නැර පීරලා හෙව්වත් ඔබට හමු වෙන්නේ එක ශාස්ත්‍රුන් වහන්සේ නමයි. එක මුනිවරයන් වහන්සේ නමයි මේ වගේ ගුණ තියෙන. එදා තුන් ලෝකයක් සදා සනසාලු සද්ධර්මය කියන මහා ගංගාවේ අමල නිමල මුදුන් මල් කඩපාඩ පත්තුණු ලෝකාවබෝධයේ ප්‍රතිමූර්තිය, ධර්මාවබෝධයේ ප්‍රතිමූර්තිය, සත්‍යාවබෝධයේ ප්‍රතිමූර්තිය ඒ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විතරයි. මගේ පින්වත්නි මෙච්චර කාලයක් මෙච්චර කැපකිරීම කරලා මේ ධර්මය අවබෝධ කරගෙන මේ ලෝකයට පහළ වුණේ. මේ ලෝකයට පහළ වෙලා බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්‍යයට තමන් අවබෝධ කරගත්තා වූ ඒ උතුම් ධර්මයේ දේශනා කරේ ඔබ අපට පිනෙන් නවතින්න නම් නෙමෙයි. ඔබ දැන් කල්පනා කරන්න ඔබ කල යුත්තේ බෝධිය වටේ පෑන් කල අරගෙන වට 21ක් කන එකද? පාරවල් ගානේ කොඩි ගහන එකද? නැහැ පින්වත්නි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උතුම් අර්පණා ප්‍රාප්ත වුණත් ඔබට මේ අර්පණා ප්‍රාප්ත වීම වශීකృత කරගත්තොත් ඊළඟ භවයේ ඔබට බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන්. නමුත් මේ තල 31ේම මේ කිසිම තලයක පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක් හෝ පවතින කිසිම තලයක සුවයක් නැහැ. ඒ නිසා තමයි ලෝකෝත්තර ධර්මයක් දේශනා කරේ. ඉතින් ඔබ පින්වත්නි මේ කියන්නේ පින් කරන්න එපා කියලා නෙමෙයි. එහෙම කිව්වොත් ඒක අන්තයක් එනවා. පින්නුත් කරන්න ඕනේ. නමුත් ඔබ පිනෙන් නවතින්න එපා. මේ ශාසනේ පිනෙන් නවතින්න තියෙන ශාසනයක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. පින්වත්නි අපිට අවුරුදු ලක්ෂයක් දෙකක් නැහැ. අපිට තියෙන්නේ අවුරුදු 50ක් 60ක් විතරයි. නමුත් මේ කාලය වෙන විට ඔබට පේනවා ඇති ඔබට රූප වාහිනී වලින් අන්තර්ජාලයෙන් ඔබට දකින්න ලැබෙනවා ඇති. පැයකට 10ක් 12ක් මිය යනවා. පින්වත්නි ඒ හුස්ම හිර වෙන හිරවිල් සමහර විට ඔබට හෙට උදේ ඇහැරෙන්න බැරි වෙයි. ඔබ ඇස් පියාගත්තට පස්සේ ඔබ අවීචියේ නැහැ. ඔබ ඇහැරෙද්දි ඔබ අවීචියේ ඉඳි. පින්වත්නි ඊළඟ මොහොතවත් අපිට කියා ගන්න බැරි කාලයක් තමයි මේ ඔබට ඇවිල්ලා තියෙන්නේ. මේ කාලේ ඔබ යන්න ආරණ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා ඉතිපටි සංචික්කති. යන්න ආරණ්‍යකට, යන්න රුක්ක මූලයකට, යන්න ශුන්‍යාගාරයකට. ගණ්ඩ ස්වාමීන් වහන්සේ නමක්ගෙන් කමටහන්. ස්වාමීන් වහන්සේ මට නිර්වාණය දකින්න අවශ්‍යයි. මට මේ සසරෙන් එතර වීමට අවශ්‍යයි. මං කොහොමද භාවනා වැඩි යුත්තේ? ඉල්ලගන්න විදර්ශනා කමටහන්. මගේ පින්වත්නි මේක
හුරතල් වෙන්න හම්බෙච්ච ජීවිතයක් නන් නෙමෙයි. තේරුණාද මගේ පින්වත්නි? පින්වත්නි, ඔබ මේ ධර්මයෙන් අග්‍රඵලය නෙලා ගන්න ඕනේ. තේරුණාද? ඔබ හැමදාම බෝධි පූජා තිය විහෙර විහාර කර දන් දීදී ඉඳලා නම් කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. පින්වත්නි, ඒවා දෙන්න ඕනේ, දන් දෙන්න ඕනේ. නමුත් ඒවා පමණක් කළා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. පින්වත්නි, ඔබ නිවන් දකින්න අවශ්‍ය නම්, ඔබට මේ ආත්මේ නිර්වාණය අවබෝධ කරගන්න අවශ්‍ය නම්, ඔබ විදර්ශනාව වැඩි යුතුමයි. මේ විදර්ශනා භාවනාව වැඩි යුතුමයි. මොකද මේ විදර්ශනාව කියන්නේ? පින්වත්නි, විදර්ශනාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. පින්වත්නි, මේ එක විවරණයක් විතරයි. ඇත්ත ඇති සැටියෙන් දැකීම. මේ ලෝකයේ තියෙන පරමාර්ථ ධර්මයන් ඇත්ත ඇති සැටියෙන් දැකීම. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ විදර්ශනා වඩන පුද්ගලයන් අතරින් මේ පුද්ගලයන් සමූහ වශයෙන් කොටස් 4කට බෙදෙනවා. මොකද්ද මේ කොටස් 4? බහලා ඇති උග්ගටිතඤ්ඤ, විපටිතඤ්ඤ, නෙය්‍ය සහ පදපරම. මොනවද මේ පුද්ගල 4 කියන්නේ? මේ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ කියන්නේ කවුද? මගේ පින්වත්නි, මේ උග්ගටිතඤ්ඤ පුද්ගල කොටාසයට අහු වෙන්නේ පෙර සංසාරේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා බුද්ධ පාමුල බණපද දෙකක් ඇසීමෙන් නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් තරම් උතුම්. ඒ කියන්නේ පින්වත්නි, ඔබට මතක ඇති ගෞතම බුද්ධ ශාසනයේ අගසව් දෙනම මහන්සේලා කිව්වේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. ඇති ස්වාමීන්. පින්වත්නි, සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. පින්වත්නි, මේ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ මේ ලෝකයට පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමකාලීනව. ගොඩක් පින්වත්නි, බොහෝ වශයෙන් බුදු කෙනෙක්ගේ මුවින් බණ පදයක් අහලා බුදු කෙනෙක්ගේ පාමුල වැටිලා නිර්වාණය අවබෝධ කරගන්න තරම් පාරමිතා දම් පුද්ගලයන්ට තමයි මේ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ කියන්නේ. පින්වත්නි, දැන් සමහරට ඔබට අතිර නැති ඔබ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ කියලා. පින්වත්නි, දැන් අද ධර්ම දේශනා පටන් ගද්දි මම ගාතාව කිව්වනේ. පින්වත්නි, මේ ගාතාව දේශනා කරද්දි කවුරු හරි ධර්මය අවබෝධ කරගත්ත එක්කෙනෙක් ඉන්නවද? නැහැනේ පින්වත්නි. ඒ හින්දා පින්වත්නි, මේ ලෝකේ මේ වෙන විට උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. දෙවෙනි පුද්ගල කොටාසේ තමයි විපටිතඤ්ඤ පුද්ගලයෝ. කාටද මේ විපටිතඤ්ඤ පුද්ගලයෝ කියන්නේ? පින්වත්නි, මේ විපටිතඤ්ඤ පුද්ගලයන්ට උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ වගේ ගාථාවේ පද දෙකක් කිව්වට පමණක් මාර්ගඵල අවබෝධ කරගන්න බෑ. මේ විපටිතඤ්ඤ පුද්ගලයන්ට ගාථාව කියලා මේ ගාථාව විස්තර කරන්නත් ඕනේ. පින්වත්නි, දැන් ධර්මදේශනාවක ගාථාව කියලා මේ ගාථාව විස්තර කරනවා. පින්වත්නි, ඔබ මොනතරම් ධර්මදේශනා ශ්‍රවණය කරනවද? ඔබ අපට බණ කියයි. ඉතින් ඔබ මේ ධර්මදේශනා ශ්‍රවණය කරද්දී ගාථාව විස්තර කරද්දී කවුරු හරි මාර්ගඵල අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවද? නැහැනේ පින්වත්නි. පින්වත්නි, හරියට පස්සග මහණුන් වහන්සේලා. උන්වහන්සේලාටත් සූත්‍ර කියලා පමණක් මදි, සූත්‍ර කියලා විස්තර කරන්නත් අවශ්‍ය වුණා. ඉතින් මේ වගේ විපටිතඤ්ඤ පුද්ගලයෙක් පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමකාලීනවම. මේ කාලේ විපටිතඤ්ඤ පුද්ගලයෝ පහළ වෙන්නේ නැහැ. ඊළඟ පුද්ගල කොටස් දෙක තමයි නෙය්‍ය සහ පදපරම. පින්වත්නි, ඔබ ඉස්සෙල්ලා පදපරම කියන පුද්ගල කොටස හඳුන්වන්නම්කෝ. පදපරම කියන්නේ වර්තමානයේ මන්ද බුද්ධික කියලා හඳුන්වන්නේ. පින්වත්නි, මේ අපහාස කරනවා නෙමෙයි. මන්ද බුද්ධික කියන්නේ බුද්ධි අඩු. කෙලතුළු පුද්ගලයන් කියලා හඳුන්වන්නේ. කටේ කෙල ටිකවත් තියාගන්න නොහැකි පුද්ගලයෝ. ඒ කියන්නේ පින්වත්නි, බුද්ධිය මත පුද්ගලයන්ට අපි මොන තරම් ධර්මයේ දේශනා කරත් ඒ පින්වතුන්ට ඒ පුද්ගලයන්ට මේ ධර්මය අවබෝධ කරගන්න බැහැනේ. හරියට කන් දෙකක් ඇහෙන්නේ නැත්තම් සිහිය මුලා වෙලා නම් කොහොමද ධර්මය අවබෝධ කරගන්නේ? පින්වත්නි, ඔබට සමහර විට හිතෙනවා ඇති ඔබත් පදපරමද කියලා. නැහැ පින්වත්නි. මේ කාලේ ගොඩක් මේ ඉපදෙන්නේ පදපරම පුද්ගලයෝ නෙමෙයි, නෙය්‍ය පුද්ගලයෝ. පින්වත්නි, ඊළඟ කොටසේ තමයි නෙය්‍ය පුද්ගලයෝ. මේ නෙය්‍ය පුද්ගලයන්ට පින්වත්නි, මේ ආත්මේ ඒ ජීවිතයේදී මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. නමුත් උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ වගේ බණපද දෙකක් කියදී ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. විපටිතඤ්ඤ පුද්ගලයෝ වගේ ධර්ම දේශනාවක් කරාටත් ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේ නෙය්‍ය පුද්ගලයන්ට ප්‍රඥාව වර්ධනය කරගත යුතුයි. ප්‍රඥාව වඩා ගන්න නිසා මේ නෙය්‍ය පුද්ගලයන් හඳුන්වන්නේ. පින්වත්නි, මේ නෙය්‍ය පුද්ගලයන්ට එක පාටම නිවන් දකින්න බෑ. කොටස් ටික සම්පූර්ණ කරගන්න තියෙනවා. මොනවද? සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපේක්ඛිතා, දිට්ඨියා සුපටිවිච්චා. සුතා අහන්න ඕනේ, දතා ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා, වචනෙන් කටපාඩම් කරගන්න ඕනේ. මේ ගිරව් වගේ කටපාඩම් කරා කියලත් මේ ධර්මය ඔබට නිර්වාණය අවබෝධ කරගන්න බෑ. පින්වත්නි, දැන් ඉන්නවන් කට්ටිය. පින්වත්නි, අපිට බණ කියලා දෙන්නේ. නමුත් දවසකට පැයක් භාවනා කරලා නැහැ. ඉතින් මේ වගේ කටපාඩම් කරාට විතරක් මදි.
යන්න ආරණ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා ඉතිපටිසංචික්කති. යන්න රුක්ක මූලයක් ළඟට යන්න ආරණ්‍යයකට යන්න ශුන්‍යාගාරයකට ගිහින් මේ කටපාඩම් කරගත්ත ඒවා මානසිකාරය කරන්න. එතකොට මේ ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මේක ගොඩ ගහගන්න තියෙන ධර්මයක් නෙමෙයි මගේ පින්වත්නි. මේ ධර්මයේ තියෙන මේ ශාසනයේ තියෙන හිතත් එක්ක මේ සංසාරේ දුවන්නේ හිතත් එක්ක මේක හිතත් එක්ක බැඳිච්ච ශාසනය. ඉතින් මෙහෙම මනස් අහලා ධාරණය කරගෙන වචනේ කටපාඩම් කරලා වචනේ කටපාඩම් කරපු දේ මනස්කාරය කරලා මේ නිසා තමයි මේ දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ. දෘෂ්ටිය සිජු වෙන්නේ. ඉතින් මේ පුද්ගලයන් 4 දෙනාට විදර්ශනා වඩන්න පුළුවන්. නමුත් පින්වත්නි මේ පදපර්ම කියන පුද්ගලයාට මේ භවයේ නම් නිර්වාණය අවබෝධ කරගන්න බෑ. පින්වත්නි මේ විදර්ශනා වඩද්දි එක කොටස් තියෙනවා. දැන් පින්වත්නි ඔබ ගේම් එකක් ගහනවා කියලා හිතන්නකෝ. මේ ගේම් එක ගහද්දි පින්වත්නි එක ලෙවල් තියෙනවා. හරියට පඩි පෙලක් වගේ. ඔබ පළවෙනි පඩියට නගින්න නැතුව දෙවෙනි පඩියට නගින්න බෑ. පින්වත්නි හිතන්න විශාල පඩි පෙලක් කියලා. මේ පඩි පෙලේ පළවෙනි පඩියට යන්න නැතුව දෙවෙනි පඩියට නගින්න බෑ. දෙවෙනි පඩියට යන්න තුන්වෙනි පඩියට යන්න බෑ. මේ වගේ තමයි පින්වත්නි විදර්ශනාව. මේ විදර්ශනාවේ ලෙවල් 7ක් තියෙනවා. කොටස් 7ක් තියෙනවා. මොකද්ද මේ කොටස් 7? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් මේ කොටස් 7 සම්පූර්ණ කරාම තමයි ඔබට මාර්ගඵලයකට සම්බන්ධින්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදර්ශනා වඩන ක්‍රම දෙකක් කියලා දීලා තියෙනවා. මොකද්ද මේ ක්‍රම දෙක? සමත පූර්වාංගක විපස්සනාවයි විදර්ශනා පූර්වාංගක සමතයයි. මොකද සමත පූර්වාංගක විදර්ශනාව කියන්නේ මොකද්ද? සමත පූර්වාංගම විදර්ශනාව කියන්නේ ඔබ ඉස්සලාම සමත භාවනාවක් කරලා සිත අර්පණ ප්‍රාප්ත කරගන්නවා. ඒ කියන්නේ පින්වත්නි ඔබ ධානයකට එළඹෙන්න ඕනේ. මේ ධානයකට එළඹුණු සිතෙන් තමයි ඊට පස්සේ තමයි ඔබ විදර්ශනා කරගත යුත්තේ. පින්වත්නි කැලේකට ආවිලා ඉන්න අපි දන්නවා මේ හිතක් කොහොමද එක්තෙන් කරගන්න මොන තරම් අමාරුද කියලා. කාමයේ සමග ජීවත් වෙන ඔබ කොහොමද මේ හිතක් එකපාර එක්තෙන් කරගන්නේ? පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ නිසා තවත් ධර්මපරයක් දේශනා කරා. මොකද විපස්සනා පූර්වාංගක සමතේ. මේකෙදි ඔබ සමත භාවනාවක් කරලා අර්පණ ප්‍රාප්ත විය යුතු නැහැ. මේ භාවනාව කරද්දී ඉස්සලාම විදර්ශනාවෙන් පටන් ගන්න. මේ විදර්ශනාව කරගෙන යද්දී සෝතාපන්න ඵලයටපත් වෙද්දී අර්පණ ප්‍රාප්ත වෙනවා. මේ නිසා මේකට විදර්ශනා පූර්වාංගම සමතය කියලා කියනවා. පින්වත්නි අපි මේ කොටස් 7න් දැන් කොටස් 7ක් තියෙනවානේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් මේ කොටස සම්පූර්ණ කරද්දී මම ඉස්සලා කිව්වේ පින්වත්නි පිළිවෙලට යන්න ඕනේ. ඔබ මුලින්ම සම්පාදනය කළ යුත්තේ සීල විසුද්ධිය. මොකද මේ සීල විසුද්ධිය කියන්නේ? ඔබ අහලා ඇතිනේ සීලය කියලා. පින්වත්නි දැන් මම සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හැටියට මම පිළිහිටලා ඉන්නේ සාමණේර දස සීලේ. උපසම්පදා ස්වාමීන් වහන්සේලා උපසම්පදා සීලේ. දැන් ගිහියන්ගේ නිත්‍ය සීලය වශයෙන් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පංච සීලය. හැබැයි ඔබට පංච සීලයෙන් විතර නවතින්න දෙන්නේ නැහැ පින්වත්නි. ඔබට අද වගේ පුන් පොහොව දවසක ඔබට උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්න පුළුවන්. උපෝසත දස සීලය සමාදන් වෙන්න පුළුවන්. පින්වත්නි දැන් බලන්නකෝ පින්වත්නි. දැන් සාමණේර ස්වාමීන් වහන්සේ නමකට සාමණේර දස සීල සිල්පද 10ක් තියෙනවා රකින්න. පින්වත්නි බලන්න උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට පින්වත්නි සිල්පද කෝටි 9000ක්. පින්වත්නි ඇස්පිය ගහන්නයි හුස්ම ගන්නයි විතරයි සිල්පද නැත්තේ. පින්වත්නි බලන්න ඔබ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට මොනතරම් ගෞරව කළ යුතුද කියලා. සෙල්ලන්නේ. පින්වත්නි ඔබට පුළුවන් ද පංච සීලෙන් එක සිල්පදයක්වත් කඩා ගන්න නැතුව එක දවසක් ඉන්න. පින්වත්නි සිල්පද කෝටි ගාණක් රකින්නවා කියන්නේ සෙල්ලන්නේ නැහැ පින්වත්. ඒ සීලය පින්වත්නි එක මොහොතක් රැක්කත් කුසල් වැඩෙනවා. මොනතරම් ආනිසංසද? මගේ පින්වත්නි ඔබගේ නිත්‍ය සීලය වෙන්නේ පංච සීලය. ඉතින් ඔබ පුළුවන් ආකාරයකින් මේ විදර්ශනා වැඩිවීමට නම් ඔබ පුළුවන් ආකාරයකින් මේ සීලය සම්පාදනය කළ යුතුමයි. පින්වත්නි අද මා ධර්ම දේශනාවට මාතෘකා කළෙත් මේ සීලය ගැන කියවෙන ගාථා රත්නය. කිකීව අණ්ඩං චමරීව වාලදී. පින්වත්නි කිරලියක් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් බිත්තර රකින්නා වගේ ඔබ මේ පිහිටලා ඉන්න සීලය ආරක්ෂා කර යුතුයි. පියන්ව පුත්තන් නයනන්ව ඒකකම්. පින්වත්නි
එක මවක් තමන්ගේ එක පුතෙක් ඉන්න එක මවක් තමන්ගේ පුතාව ආරක්ෂා කරනවා වගේ ඔබේ මේ සීලය ආරක්ෂා කරගත යුතුයි. එක ඇහක් තියෙන පුද්ගලයෙක් තමන්ගේ ඇස ආරක්ෂා කරනවා වගේ ඔබේ මේ සීලය ආරක්ෂා කරගත යුතුයි. පින්වත්නි, ඉතින් ඔබ හිතලා බලන්න ඔබේ මේ සීලය ඔබ රකින්නවද කියලා. දැන් පින්වත්නි, මේ සීල් සමාදන් වෙන එක සංස්කෘතියක් වෙලානේ තියෙන්නේ. දැන් ඔබ පාසල පටන් ගත්තී මොකක් හරි උත්සවයක් පටන් ගත්තී හැම එකේම ඔබ පන්සිල් සමාදන් වෙලානේ. ඔබ හිතන්න ඔබේ සීලය සමාදන් වෙන්නේ නාමිකව නෙමෙයිද කියලා, වචන මාත්‍රයකට පමණක් නෙමෙයිද කියලා. ඔබ සීලය සමාදන් වුණාට පස්සේ මේ සිල්පද ගැන මම මේ සිල්පදේ රැකිය යුතුයි, මේ සිල්පදේ දැන් මගේ කැඩෙනවද කියලා සිහියෙන් හිටපු වෙලාවක් ඔබට මතකද? අඩුම ගානේ පින්වත්නි, ඔබ සීල් සමාදන් වෙන්න ඇවිල්ලත් මෙහෙම සිහියෙන් ඉන්න අවස්ථාවක් තියෙනවද? ඔබ හිතලා බලන්න පින්වත්. දැන් පින්වත්නි, ඔබට රකින්න තියෙන පළවෙනි සිල්පදේ තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදිය. මම පණ ඇති සතුන්ගේ දිවිතර නොකරමි. බලන්න පින්වත්නි, ඔබ ධර්ම කරුණු නොගෙන පින්වත්නි ඔබට පේන පරිසරය ඔබ අරන් බලන්න. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ මනසිකාරය කරලා බලන්න ඔබ මේ වෙනකොට පණ ඇති සතුන් කී දෙනෙක් නම් මරලා තියෙනවද කියලා. පින්වත්නි, ඒක කුලා කුඹියගේ පටන් විශාල ඇඟවල් විශාල ශරීර තියෙන අලියැත්තු පවා වෙනකන් මේ සීල පවතිනවා මගේ පින්වත්. ඒ කියන්නේ ඔබ මේ මදුරුවෙක් මරණයට පත් කරත් එකයි, ඔබ අලියෙක් මරණයට පත් කරත් එකයි. ඔබ හිතලා බලන්න මගේ පින්වත්නි, ලංකාව වගේ රටවල් නම් බොහොම අඩුයි. චීනය වගේ මේ වගේ රටවල් වල, කොරියාව වගේ රටවල් වල ඔබ දැකලා නැද්ද පින්වත්නි, පණ පිටින් සත්තු ආහාරයට ගන්න, පණ පිටින් සත්තු ආහාරයට ගන්න. පින්වත්නි, පණ පිටින් තම්බන්නේ සත්තුන්. දැන් ඔබ සමහර විට පින්වත්නි, දැන් ඔබ දැන් කකුලුව ව්‍යංජන වගේ හදද්දි පින්වත්නි, මේ කකුලුවන්ව කරන්නේ මේ අල්ලගෙන ඇවිල්ලා බැඳගෙන ඇවිල්ලා මේ කකුලුවන්ගේ දැන් පින්වත්නි අඬු එහෙම තියෙනවානේ. මේ අඬු බැඳගෙන ඇවිල්ලා මේ කකුලුවන්ව දානවා වතුර මුට්ටියකට දානවා මේ කකුලුවන්ව. ඊට පස්සේ මේ වතුර මුට්ටියේ ලිපේ තියෙනවා. ඉතින් පින්වත්නි, මේ කකුලුව මැරෙන්නේ මේ වතුරේක රත් වෙලා උෂ්ණ උහුල ගන්න බැරිව. පින්වත්නි, ඔබට හිතෙන්නේ නැද්ද දැන් මේ වර්තමානයේ වෙන විට කොරෝනා වසංගතය නිසා පින්වත්නි ලොරි ගණන් පින්වත්නි කන්ටේනර් ගණන් ගෙනලා මිනිස්සු වල දාන්නේ. ඔබට හිතෙන්නේ නැද්ද මාළු පින්වත්නි, ඔබ දැකලා ඇති මුහුදු මාළු අල්ලන හැටි. පින්වත්නි, මාළු ලක්ෂ ගණක් අහු වෙනවා. මේ සත්තු ඔක්කොම අල්ලන් එද්දි මේ සත්තු ඔක්කොම පින්වත්නි මැරිච්ච මාළු නෙමෙයිනේ අල්ලන්නේ, පණ පිටින් ඉන්න මාළුනේ. මේ මාළු අල්ලද්දි ඔබට හිතෙන්නේ නැද්ද මේ මාළුත් ඒ වගේ කියලා? මේ අපිටත් වෙන්නේ ඒකම කියලා තේරෙන්නේ නැද්ද ඔබට? පින්වත්නි, කොරෝනා වසංගතය හැදුනහම හුස්ම ගන්න අමාරු වෙන්නේ. ඔබට තේරෙන්නේ නැද්ද අර වතුරේ ඉන්න මාළුවව ගොඩට ගෙනාවට පස්සේ ඒ මාළුවා කොහොමද හුස්ම ගන්න කියලා? මගේ පින්වත්නි, ඔබ අහලා ඇති දස අකුසල කර්මපත ගැන. මේ දස අකුසල කර්මපතවලත් මුල්ම කර්මපතේ වෙන්නේ මේ පාණාතිපාතා වේරමණී කියන කර්මපතේ. පින්වත්නි, මේ කර්මපතේ සම්පූර්ණ වෙන්න පින්වත්නි, මේ කර්මයේ පින්වත්නි කර්මපතයක් සම්පූර්ණ වුණොත් මේ කර්මය ප්‍රතිසන්දියක් දෙන්න බලවත් කර්මයක් වෙනවා. ප්‍රතිසන්දි විපාක දෙන්න බලවත් කර්මයක් වෙනවා. මේ පාණාතිපාතා කියන කර්මපතේ සම්පූර්ණ වෙන්න කොටස් පහක් තියෙනවා. පණ ඇති සතෙක් වෙන්නත් ඕනේ. මේ සතා සතෙක් කියලා ඔබ දැනගන්නත් ඕනේ. මේ සතාව මරණයට පත් කරන්න ඔබට චේතනාවක් ඇති වෙන්නත් ඕනේ. මේ චේතනාව නිසා ඔබ මේ සතාව මැරීමට උපක්‍රමයක් යොදන්නත් ඕනේ. ඔබ මේ උපක්‍රමයේ යොදන උපක්‍රමයේ නිසා මේ සතා මරණයට පත් වෙන්නත් ඕනේ. පින්වත්නි, මේ වගේ තමයි මේ පාණාතිපාතා සිල්පදයක්. මේ සිල්පදයට අපිරිසිදු වෙන්න මේ කොටස් පහම සම්පූර්ණ වෙන්න ඕනේ. මේ කොටස් පහෙන් එකක් හරි නැති වුණොත් මේ සිල්පදේ අපිරිසිදු වෙන්නේ නැහැ. නමුත් අර කර්මපත වලට යද්දි මගේ පින්වත්නි, මේ කොටස් හතරක් සම්පූර්ණ වුණා කියලා හිතන්න. දැන් ඔබ පින්වත්නි, ඔබ දුන්නක් කරන් ඔබ මුවෙක්ට විදිනා මේ මුවා මැරෙන්න කියලා. නමුත් ඔබ විදින ඊතලයේ වදින්නේ. වැදුනා කියලා හිතන්නකො. ඔබ විදින ඊතලයේ වැදිලා මේ මුවා මැරෙන්නේ. මේ මුවා කොහෙට හරි දුවනවා. නමුත් ඔබට මේ කර්මපතේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබට මේ කර්මය ප්‍රතිසන්දියක් දෙන්න තරම් බලවත් නැහැ. නමුත් ඔබට ප්‍රවෘත්ති විපාක දෙන්න මේ කර්මය බලවත් වෙනවා. ඒ කියන්නේ පින්වත්නි, ඔබට රෝගාබාධ හැදෙන්නේ. ඔබට තුවාල එහෙම වෙනවා නම් පින්වත්නි, ඔබ ප්‍රවෘත්ති විපාක ඔබට ලැබෙන්නේ. තේරුණාද? ඉතින් මේ වගේ තමයි පින්වත්නි මේ සිල්පදයට
මේ කොටස් පහ නැතුව අපිරිසිදු වෙන්නේ නැහැ. පින්වත්නි මේකට උදාහරණයක් ගත්තොත් දැන් ඔබ හිතන්න ඔබ ගෝණෙක්ව වැටෙන්න කියලා බොරු වලක් කපනවා. හරිද? ඔබ මේ බොරු වල කැපුවට පස්සේ මේ බොරු වලට වැටෙන්නේ මුවෙක්ව. මේ බොරු වලට වෙලා මේ මුවා මැරෙනවා. නමුත් ඔබට කර්මපතේ සම්පූර්ණ වෙන්නේ. ඔබට මේ සිල්පදේ අපිරිසිදු වෙන්නේ නැහැ. මොකද ඔබ මේ වල කැපුවේ ගෝණෙට්ටනේ. නමුත් වැටෙන්නේ මුවෙක්ව. මගේ පින්වත්නි ඔබ මේ වල කපන වෙලාවේ මේකට වැටෙන ඕන සත්‍යය කරලා මැරියන් කියලා කැපුවොත් එහෙම මේ වල නැවත තිබුණාසේ සැකසෙන තෙක් කූඹියෙක් වැටලා මැරුණත් වැටෙන සත්‍ය මැරෙන සත්‍ය සීලම කර්ම විපාක ඔබට එනවා. පින්වත්නි ඔබ හිතන්න ඔබ මේ හැබැයි පින්වත්නි ඔබ වලක් කපනවා මේ වලට වැටෙන සත්‍ය මරණයටපත් වේවා කියලා. පින්වත්නි ඔබ හිතන්න මේ වල තිබුණු ආකාරයට සකස් වෙනතුරු මේ වලට කූඹියෙක් වැටලා මැරුණත් ඒ සීලම කර්ම ඔබට තමයි. මේ සීලම කර්ම ඔබට ප්‍රතිසන්දි විපාකයක් දෙන්න තරම් බලවත් කර්ම විලා වෙනවා. මොකද ඔබ මේ වල කපන්නේ මේ වලට වැටෙන ඕනම සත්‍යෙ මැරෙන්න කියලා. පින්වත්නි මේ කර්මය හරිම බලවත්. හැබැයි පින්වත්නි පුද්ගල භාවය නිසා මේ අවස්ථාව වෙනස් වෙන තැන් තියෙනවා. පින්වත්නි දැන් මව පියා ගන්නකො. පින්වත්නි මේකට උදාහරණ 4ක් තියෙනවා. ඔබට කියන්න. මේ උදාහරණ 4 කියනවා ඒලක චතුස්කය, චෞර චතුස්කය, පලාල චතුස්කය සහ සංග්‍රාම චතුස්කය. පින්වත්නි ඔබ හිතන්නකෝ ඔබ දිවා කාලේ එළුවෙක් දකින්න. ඔබ රාත්‍රී කාලේ මේ එළුවා මරන්න කියලා හිතාගෙන මේ එළුවා ඉන්න තැනට ගිහින් මේ එළුවට ගහනවා. නමුත් එතන ඉන්නේ එළුවා නෙමෙයි. මෙතන ඉන්නේ ඔබේ අම්මා හෝ තාත්තා, මව හෝ පියා. පින්වත්නි ඔබ ඒ මව හෝ පියා මැරෙන අවස්ථාවේ ඔබ ගහන පහරින් මේ මව හෝ පියා මරණයටපත් වුණොත් ඔබට ආනන්තරීය පාප කර්මය රැස් වෙනවා. ඔබට මේ සීල අපිරිසිදු වෙනවා. මේ කර්මපතේ ඔබට රැස් වෙනවා. පින්වත්නි ඔබට ප්‍රශ්නයක් ඇති ඇයි එහෙම වෙන්නේ? මට මගේ මව පියා මරන්න හිතේ මේ එකක් තිබ්බේ නැහැ. මං එළුවා මරනවා කියලා ගැහුවේ. පින්වත්නි ඒක තමයි කර්මය. ඒක තමයි මේ ලෝක ධර්මතාවය. මම සහ පියාට මේ ලෝක විසින් දාලා තියෙන උතුම් තැන පුද්ගල භාවය ඇති උතුම් තැනක ඉන්නවා පින්වත්නි මව හා පියා. පින්වත්නි ඊළඟ උදාහරණය තමයි චෞර චතුෂ්කය. පින්වත්නි ඔබ හොරෙක්ට කියලා ඔබ මොනවා හරි උපක්‍රමයකින් මේ හොරාට පහර දෙනවා මැරෙන්න කියලා. මේ අවස්ථාවේ හොරාට නෙමේ වදින්නේ ඔබේ මව හෝ පියාට. ඔබ මේ පහර දෙන උපක්‍රමයෙන් මේ මව හෝ පියා මරණයටපත් වුණොත් මේ අවස්ථාවෙත් ඔබට කිසිම අවස්ථාවක් නැහැ. ඔබට මේ අවස්ථාවෙත් අනන්තරීය පාප කර්මය රැස් වෙනවා. පින්වත්නි අන්තිම උදාහරණය තමයි සංග්‍රාම චතුස්කය. මේ සංග්‍රාම චතුස්කයේ පින්වත්නි ඔබ හිතන්න පියයි පුතයි. මේ පියයි පුතයි පිල් දෙකක. මේ පියයි පුතයි පිල් දෙකක ඉද්දී යුද්ධයක් ඇති වෙනවා. මේ පුතා පියා ඉන්නේ පිලට යුද්ධ කරනවනේ පින්වත්නි. මේ පියා ඉන්නේ පිලට මරණයට කියලා පහරක් එල්ල කරනවා. මේ පියා පලා යයි කියලා සිතලා. මේ පහර එල්ල කරද්දී මේ පියා පලා යයි කියලා හිතලා මේ පුතා පහර එල්ල කළොත් මේ අවස්ථාවේ ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද මගේ පින්වත්නි? පින්වත්නි මේ පාණාතිපාත සිල්පදේ ගැන කතා කරද්දී ඔබට කිය යුතු විශේෂම දෙයක් තියෙනවා. ඒක තමයි දුකින් මිදවීමේ අරමුණෙන් සතුන් මරණයටපත් කිරීම. දැන් ඔබ හිතන්නකෝ ඔබෙන් අහන්නම් දැන් ප්‍රශ්නයක්. පින්වත්නි පොඩි බලු පැටියෙක් ඉන්නවා. මේ බලු පැටියාගේ කකුලකුත් නැහැ. හරිද? කකුලත් මුලින්ම කැපිලා ගිහින්. පින්වත්නි නැගිට ගන්නත් බෑ. එකම තැන. පණුව ගහලා හැම තැනටම මේ පේද්දි පණුව විසි වෙනවා. ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙන්නේ නැද්ද? ඔබේ හදවතට ඔබ තට්ටු කරලා අහන්න. ඔබට හිතෙන්නේ නැද්ද? මේ දුක් විඳිනවට වඩා හොඳයි මේ සතා මැරලා ගියා නම් කියලා. හැමගේ පින්වත්නි. සෙල්ලන්නේ කර්මය. ඔබ හිතන්න පින්වත්නි දේශනා කරලා තියෙනවා. අවීචි ඉන්න නිර්සත්‍ය පව මරණයට බියයි. අවීචිය මෙච්චර දුක් විඳින, තරම් දුක් කිරින අවීචියේ නිර්සත්‍ය මරණයට බය නම් අර අසරණ සත්‍ය මරණයට බය නැද්ද? ඔබට ඒක ආදේශ කරලා බලන්න. ඔබේ කකුලක් නැහැ. ඔබේ අතක් නැහැ. ඔබ එකතෙන් වෙලා ඔබට හැමතැනටම පණුව ගහනවා. පිංගද ඔබේ මොලේටත් පණුව ගහලා ඔබට පේනවා ඔබේ ඇඟේ පණුව දුවනවා. ඔබ කැමති තව කෙනෙක් ඔබ ඇවිල්ලා මරණයටපත් කරනවා. මෙන්න මේ වගේ තමයි සත්තු. පින්වත්නි දැන් මේක විශාල වශයෙන් එනවා මගේ පින්වත්නි. දැන් ඔබ හිතන්නකෝ රෝහලක ඔබේ අම්මා හෝ තාත්තා ප්‍රතිකාර ගන්නවා. මේ අම්මා හෝ තාත්තාට කතා කරගන්නත් බෑ. මේ අම්මා හෝ තාත්තගෙත් කකුලක් කපලා කියලා හිතන්නකෝ. කකුලක් කපලා කතා කරගන්නත් බෑ. හැම තැනටම පණුව ගහලා මේ අවස්ථාවේදී වෛද්‍යවරු අහනම් පින්වත්නි දැන් ඔබේ අම්මා තාත්තා මැෂින් වලින් තමයි ජීවත් වෙන්නේ. මැෂින් ටික ගැලුවොත්
මරණයටපත් වෙනවා. මේ වෛද්‍යවරු කියනවා ඔබට ඇවිල්ලා මෙහෙමයි. ඔයාගේ මව පියා තව ටික කාලයක් කොහොම ජීවත් වෙන්නේ, කොහොමත් කතා කරන්නත් බෑ, ඔයාලත් එක්ක කතා බහ කරන්නත් බෑ. මේ මැෂින් ගැලවුවොත් මරණයටපත් වෙනවා. අපිට පුළුවන් ඔබට අවශ්‍ය නම් මෙච්චර දුක් විඳිනවට වඩා මේ මැෂින් ගලවලා ජීවිතේ නැති කරලා දාන්න. පින්වත්නි, ඔබේ අවස්ථාවේ ඔබෙන් අස්සනක් ගන්නව අනිවාර්යෙන්. ඔබෙන් කැමැත්ත විකාශ කරනවා. ඔබේ අස්සන නිසා, ඔබේ කැමැත්ත නිසා ඔබේ මව හෝ පියා මරණයටපත් වුණොත්, නියමිත කාලයට පෙර මරණයටපත් වුණොත්, ඔබට අනිවාර්යෙන් අනන්තරීය පාප කර්මය රැස් වෙනවාමයි. බලන්න පින්වත්නි, මේ කර්මයේ බලවත්කම. පින්වත්නි, ඔබ හිතන්නකො ඔබ මේ සිල්පදය අපිරිසිදු කරගෙන මේ නිසා පින්වත්නි විපාක. පින්වත්නි, ආයේ මනුස්සාත්මයන් නම් බලාපොරොත්තු වෙන්න එපා. දැන් ඔය පින්වතුන් හිතන් ඉන්නවනේ මාසෙකට සිල් ගත්තා කියලා, ස්වාමීන් වහන්සේලාට මාසෙකට පෙරුදානය පූජා කරගත්තා කියලා මේ දිව්‍ය ලෝකයන්. පින්වත්නි, පින්වත්නි ඔය හීනෙන් හැරෙන්න. ඔබ සතුන් මරනවා නම්, ඔබ ජීවිතේ හරි සතෙක් මරලා තියෙනවා නම්, ඔබ ඊළඟ සංසාර ගමන සුගතියන් නම් ප්‍රාර්ථනා කරන්න එපා. තේරුණාද මගේ පින්වත්නි? පින්වත්නි, ඔබට එතකොට හිතෙන්න පුළුවන් අනේ දෙයනේ අඟුලිමාල මහරහතන් වහන්සේ ඔච්චර ගිහි කාලේ මේ මිනිස්සු මැරුවා. නමුත් රහත් බවටපත් උනේ. පින්වත්නි, උන්වහන්සේ රහත් බවටපත් උනානේ. ඔබත් ඒක තමයි පින්වත්නි මේ අපි කියන්නේ. පුළුවන් තරම් මේ ධර්මය අවබෝධ කරගන්න. පුළුවන් තරම් මේ සසරෙන් මිදලා යන්න. මගේ පින්වත්නි, ඔබ මේ අකුසල කර්මය රැස් කරගෙන ඔබ මනුෂ්‍යාත්මයක් ලැබුවත්, පින්වත්නි අත්පය නැතුව ඉපදෙන්නේ, කන කටේ ඇහැ තියෙන්නේ කට තියෙන තැන. සමහරට ඔලු දෙකක් ඇවිල්ලා, ඔලුව ලොකු යඟට වඩා. පින්වත්නි, ඔබ දැකලා නැද්ද මේ වගේ පුද්ගලයෝ? පින්වත්නි, ඔබට රකින්න තියෙන දෙවෙනි සිල්පදේ තමයි අදින්නාදාන සිල්පදේ. මොකද මේ අදින්නාදාන සික්ඛාපද සමාදියාමි කියන්නේ? මම අන්සතු දෙයක් සොරෙන් නොගනිමි. මගේ පින්වත්නි, ඔබ හිතන්න, ඔබ මේ ඔබ ජීවත් වුණා දැන් කාලයක්, මේ ජීවිත කාලය තුළ ඔබ තව කෙනෙක්ගේ දෙයක් සොරෙන් අරගෙන තියෙනවද කියලා? මගේ පින්වත්නි, ඔබ අම්බසක්කර කතා වස්තු අහලා නැද්ද? පින්වත්නි, එදා දෙවියෙක් වුණත් තමන්ගේ යාළුවෙක්ගේ සෙල්ලමට ඇඳුමක් හංගලා, වස්ත්‍රයක් හංගලා නැවත දීලා, දෙවියෙක් වුණත් පින්වත්නි වස්ත්‍රයක් ලැබුණේ නැහැ. පින්වත්නි, මෙන්න මේ වගේ භයානකයි මේ සිල්පදය. පින්වත්, මොන තරම් මේ සිල්පදේ රකින්න අවශ්‍යද කියනවනම්, බුදුරජාණන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට මේ සිල්පදේ කැඩුනොත්, පාදයට වඩා විශාල ප්‍රමාණයක් සොරසිතින් ගත්තොත්, පින්වත්නි උපසම්පදා සීලෙම නැති වෙනවා. ආයේ ජීවිතේට උපසම්පදා සීලේ සමාදන් වෙන්න බෑ. ජීවිතේට උපසම්පදා සීලේ පිහිටන්නේ ආයි. පින්වත්නි, දිවි හිමියෙන් මේ සීල ආරක්ෂා කරන්න. දිවි හිමියෙන් මේ සිල්පදේ ආරක්ෂා කරන්න. මගේ පින්වත්නි, තුන්වෙනි සිල්පදේ තමයි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. මොකද්ද මේ සිල්පදේ? කාමයේ වර්ධව හැසිරීමේ වලකීම. මගේ පින්වත්නි, අද සමාජය ගන්න. අද සමාජයේ රෑ 10න් පස්සේ ස්ත්‍රියකට තනියම පාරේ බහැලා යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවද? පින්වත්නි, මේ වෙන රටවල් වල නෙමෙයි, ඔබ ජීවත් වෙන රටේ. මගේ පින්වත්නි, අද ඔබ රූපවාහිනියක් ඇහුවොත්, ඔබ ප්‍රවෘත්තියක් ඇහුවොත් අහන්න ලැබෙන්නේ මොනවද? තමන්ගේ පුතා විසින් මවව දූෂණය කරලා, අයියා විසින් නංගිව දූෂණය කරලා, තාත්තා විසින් තමන්ගේ ලේන් ඉපදෙන දුවව දූෂණය කරලා. මොකද්ද පින්වත්නි මේ සමාජය? මොකද්ද මේ සීලේ පිරිහිච්ච සමාජය? පින්වත්නි, අපිට පුදුමයි මේ බුදුදහම අවුරුදු 5000ක් රැකෙන දේශයේද කියලා. පින්වත්නි, මේ ශාසනය අපිරිසිදුකම නෙමෙයි, මේ ඔබේ හිතවල තියෙන අපිරිසිදුකම. තේරෙනවද පින්වත්නි? පින්වත්නි, ඔබ හිතලා බලන්න, ඔබේ හදවතට තට්ටු කරලා බලන්න. ඔබ සැමියෙක් නම්, ඔබ බිරිඳක් නම්, ඔබේ බිරිඳ හැර වෙන කාන්තාවක් දැක්කහම ඔබේ හිතේ ආශාවක් ඇති වෙන්නේ නැද්ද? ඔබේ හදවතට තට්ටු කරලා අහන්න. ඔබ බිරිඳක් නම්, ඔබේ සැමිය හැර වෙන පුරුෂයෙක් දැක්කහම මේ පුරුෂයා ගැන ඔබට කැමැත්තක් ඇති වෙන්නේ නැද්ද? මගේ පින්වත්නි, මේක තමයි මේ සිල්පදේ කැඩෙන්න මූලිකම අදියර. පින්වත්නි, සමහර වෙලාවට පියවරු ඉන්නවා දුම් වැටියක් මද්ද්‍රව්‍ය කියලා පින්වත්නි නාමයක් පාවිච්චි කරන්නේ. නමුත් ගෙදරට ඇවිල්ලා බලද්දි පෞල් ජීවිතේම පින්වත්නි, ඔබේ ඔය පුහු අවශ්‍යතා සම්පූර්ණ කරගන්න යද්දි ඔබට තේරෙන්නේ නැද්ද? ඔබේ දරුවෝ මොනතරම් දුක් වෙනවද කියලා?
පින්වත්නි අපි ඇහැට දැකලා තියෙනවා. අපේ ආරණ්‍ය සේනාසනයට එක දවසක් ආවා. පින්වත්නි 6ක් 4ක් නොදැරෙන දරුවෝ 3 දෙනෙක් අම්මා දාලා ගිහින්. මේ දරුවෝ 3 දෙනා මොනතරම් අසරණද? පින්වත්නි ඒ අසරණකම විදලම් බලන්න ඕනේ. මගේ පින්වත්නි ඊළඟ සිල්පදේ තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අද සමාජයේ පින්වතුන් ගොඩක්ම රකින්න සිල්පදේ ඕක. නේද පින්වත්නි? පින්වත්නි අද මේ සමාජය මේ බොරුව කියන එක මොනතරම් සාධාරණේ කරගෙන තියනවාද කියනවා නම් පින්වත්නි අපිට අහිලා තියෙනවා ස්වාමීන් වහන්සේ බොරුවක් කියන්නේ නැතුව මේ අඩු ගන්න මේ සමාජ ජීවත් වෙන්නවත් බෑ කියලා. බලන්න පින්වත්නි මේ සීලය මොනතරම් පිරිහිලාද තියෙන්නේ කියලා. ඔබ මොනතරම් අන්ත මට්ටමකද ඉන්නේ? පින්වත්නි සිහිපත් කරනවා මේ මුසාවාදා සිල්පදයේ කඩන කෙනෙක්ට මේ මුසාවාදා සිල්පදයේ බින්දින කෙනෙක්ට ඉතුරු සෑම සිල්පදයක්ම බින්ද හැකි. තේරුණාද පින්වත්නි? පින්වත්නි මට හොඳට මතකයි මම පැවිදි වෙච්ච දවසේ මගේ ලොකු ස්වාමීන් වහන්සේ මට දුන්න අවවාදේ අපිට දුන්න අනුශාසනාව ආයෂ්මතුන් වහන්සේ ඔබ වහන්සේලා අතින් මිනිහක් මැරුණත් මට කියන්න. මම ඔබ වහන්සේලාත් එක්ක ඉන්නවා. කවදාත් ඔබ වහන්සේලාව මම දාලා යන්නේ. හැබැයි කවදාවත් මට බොරු නම් කියන්න එපා. ආයස්මතුන් වහන්සේ ඕන වැරද්දක් හදන්න පුළුවන්. නමුත් ව්‍යාජභාවයේ බොරුව කවදාවත් එක හදන්න බෑ. පින්වත්නි ඔබ සත්‍යවාදීව ඉන්නවා නම් ඔබට හයියට ගොඩක් අය ඉඳී ඔබ ළඟ. මගේ පින්වත්නි සිහිපත් කරනවා මගේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී සාරාංශකේ කල්පලක්ෂයක් පුරාවටම පින්වත්නි දවසක් දෙකක් නෙමෙයි සාරාංශකේ කල්පලක්ෂයක් පුරාවට මේ මුසාවාදා සිල්පදයේ කොනකින්වත් කුඩා ආකාරකින්වත් පින්වත්නි අපිරිසිදු කරගෙන නම් නැහැ. පින්වත්නි ඔබ කියනවා බොරුවක් කියන්නේ නැද්ද සමාජ ජීවත් වෙන්න බෑ කියලා. නමුත් පින්වත්නි බුදු සාරාංශකේ කල්පලක්ෂයක් පුරාවට සත්‍ය වචන පමණයි මගේ පින්වත්නි. ඒ වගේ උතුම් පාරමිතා පිරුව නිසා තමයි අද මෙහෙම අපිට ධර්මයක් අහන්න ලැබිලා තියෙන්නේ. මගේ පින්වත්නි ඔබ හිතලා බලන්න. ඔබ ත්‍රිපිටකය කියවනවා නම් බුදුරජාණන් වහන්සේගේ උපමා කවදාවත් බෑ කියන ඔබට කියන්න පුළුවන්. එහෙනම් ඔබට හොල්ලන්නවත් බෑ උපමා. අනිත් සිල්පදේ තමයි මගේ පින්වත්නි අවසාන සිල්පදේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මතින් වැළකීම්. ඔබ හිතලා බලන්න. ඔබ මේ සිල්පදේ රකින්නවද කියලා? මගේ පින්වත්නි අද අවුරුදු 10 15 ඉක්ම වූ ළමයින්ගෙන් ඔබ අහලා බලන්න කවුද මේ සිල්පදේ රකින්න ළමයි ඉන්නේ කියලා? හැම ළමයාගේ අතේම දුම් ඇටියයි මද්ද්‍රව්‍ය බෝතලයි. මොකද පින්වත් මේ සමාජය? පින්වත්නි අපි ඇහැට දැකලා තියෙනවා. තමන්ගේ දරුවෝ 4 5 දෙනා ඉන්න අම්මවල තාත්තලා තමන්ගේ දරුවෝ ඉස්සරහ තියාගෙන මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මගේ අම්මේ තාත්තේ ඔබ කොහොමද තමන්ගේ දරුවන්ට කියන්නේ පුතේ මේක කරන්න හොඳ නැති වැඩක්. මේක මේ ලෝක ධර්මයට පටහැනි දෙයක්. මේක අප්‍රමාදී වෙන දෙයක්. ඔබට කවදාවත් මේ දේ කරොත් නිවන් දකින්න හම්බෙන්නේ නැති වෙයි. ඔබ ධර්මයේ අප්‍රමාද වෙයි. පින්වත්නි මගේ ආදරණීය දුවේ පුතේ ඔබේ අම්මගෙන් තාත්තෙන් අහලා බලන්නකො මම පැවිදි වෙන්නද කියලා. දරුවෝ ළඟ තියාගෙන මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන් ඔබට. නමුත් දරුවෙක් හොඳ මාර්ගයකට යද්දී. එහෙනම් ඔබ නිකන් කතා කරන්නේ ඔබ රහත් වෙලා වගේ. මේ කාලේ රහතන් වහන්සේලා නැහැ. මේ ධර්මයේ දැන් අවුරුදු 2500ක් පරණ ශාසනයක් මේක හරියද දන්නෙත් නැහැ. මේ පින්වත්නි ඔය අම්මලා තාත්තලා කියන්නේ. මගේ පින්වත්නි ඔබ හිතන්න දැන් පින්වත්නි දැන් කර්මපතය වශයෙන් ගත්තොත් සුරාමේරය කර්මපතයක් වෙන්නේ නැහැ. මොකද මේ සුරාමේරය සිල්පදේ කඩන කෙනා අතින් මේ හැම කර්මපතයක්ම කැඩෙනවා. පින්වත්නි සිහිය මුලා වෙනවනේ. සිහිය මුලා වෙලා තමයි මේ සුරාමේරය සිල්පදේ කන්නේ කෙනා ඉන්නේ. පින්වත්නි ඔබ හිතන්න පියවි සිහියේ ඉන්න කෙනෙක්ට හිතේ දේශ අධිකුණාම තමන්ගේ අම්මා තාත්තට පිහියක් අරගෙන අනින්න පොරවක් උස්සන්න දෙපාරක් හිතෙන්නේ නැහැ. එතකොට සිහිය මුලා වෙලා ඉන්න කෙනෙක්ට තමන්ගේ ලේන් වැදපු තමන්ගේ අම්මා තාත්තව මරන්න එච්චර දෙයක් නෙමෙයි. මේ සිල්පදේ රැකුණොත් මේ රටේ තියෙන ගොඩක් සිරගල් වැහි මේ රට මොනතරම් ඔබ රකින්නවන සංස්කෘතියක් කියලා එකක්. කෝබේ මේ සංස්කෘතිය. මේ සංස්කෘතිය ඔබට අවශ්‍ය ආකාරයට රැකේ. මගේ පින්වත්නි
ඔබ පෙර සඳහන් කළා වගේම එක ඇහැක් තියෙන පුද්ගලෙක් තමන්ගේ ඒ ඇහැ රකින්නවා වගේ මේ සිල්පද ටික ආරක්ෂා කරගන්න. ඔබ මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් මේ සිල්පද කඩනවා නම් ඒ හීනේ අතාරින්න. තේරුණාද මගේ පින්වත්නි? ඔබ දැන් ඉඳලවත් මේ සීලෙ හික්මෙන්න. පින්වත්නි, තවට ඔබට විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න ඕනේ. ඒක තමයි සංයුත්ත නිකායක සූත්‍රයක තියෙනවා. මගේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ආනන්දේ, යමෙක් යම් කිසි සීලයක් පිළිපදලා ඉන්නවනම් මේ සීලය ඵල සහිතද ඵල රහිතද කියලා. පින්වත්නි, මම ඔබගේ මේ ප්‍රශ්නේ අහනවා. යමෙක් යම් සීලයක පිළිපදලා ඉන්නවනම් මේ සීලය ඵල සහිතද ඵල රහිතද? ඔබේ හදවත තට්ටු කළාන්න ඔබ මොනවද කියන්නේ? ඔබ ගත් කටරම කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ ඵල සහිතයි. යමෙක් සිල් රකින්නවා මොනතරම් හොඳයිද? පින්වත්නි, එදා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අගතනතුරු 5ක් හැබවිච්ච. ඒ වෙන විටත් සුවන් මාර්ග ඵලයට පැමිණ සිටු මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කිව්වේ භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කිව්වේ භාග්‍යතුන් වහන්සේ ඒ එසේම කිව නොහැකි. යමෙක් යම් කිසි සීලයක පිහිට වුණාට පස්සේ ඒ කෙනාගේ හිතේ වැඩෙන්නේ මාන්නේ නම්, වැඩෙන්නේ ක්‍රෝධේ නම්, වැඩෙන්නේ රාගේ නම් මේ සීලය ඵල රහිතයි. පින්වත්නි, ඔබ හොඳට මේ කාරණේ හිතට තියාගන්න. දැන් ඔබ සිල් ගත්තා කියලා හිතන්න. පින්වත්නි, දැන් අපි දැකලා තියෙන උපාසකම්මල මේ උපාසකම්මල බලන් ඉන්නෙම තව කෙනෙකුගේ සිල්පදයක් අපිරිසිදු වෙනකම්. මම සිල්වත්, ඒක සිල්වත් නෑ. එහෙමයි පින්වත්නි කියන්නේ. දැන් ඔබේ සිතේ තියෙනවා නම් මම සිල්වත් කියලා ඔබේ හිතේ මාන්නයක් ඇති වෙනවා නම් මේ සීලය ඵල රහිතයි. තේරුණාද මගේ පින්වත්නි? දැන් හිතන්නකෝ ඔබ සිල් ගන්න ඇවිල්ලා ඔබ හොයන්නේ ස්වාමීන් වහන්සේලාගේ සිල්පද ගැන. තේරුණාද? දැන් ඔබ හිතන්නකෝ පින්වත්නි, පෘථග්ජනයන් අතින් සිල්පද බින්දෙනවා. ස්වාමීන් වහන්සේලා අතින් සිල්පද බින්දෙන අවස්ථා තියෙනවා. පින්වත්නි, ඔබ හිතන්නකෝ ඔබ දකිනවා ස්වාමීන් වහන්සේ නමක් අතින් සිල්පදයක් කැඩෙනවා. ඒ ස්වාමීන් වහන්සේ පින්වත්නි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් නැවත සීලේ පිහිටනකොට මේ සිල්පද පිරිසිදුයි. උපසම්පදා ස්වාමීන් වහන්සේ නම් ඒ ස්වාමීන් වහන්සේ ඇවත් දෙසා ගනිද්දි මේ සිල්පදේ පිරිසිදු වෙනවා. නමුත් ඔබ මේ නිසා මොනතරම් ප්‍රපංච ගොඩනගනවද? ඔබ හිතලා බලන්න, නිවන දුර වෙන්නේ අර සිල්පදේ කැඩිලා ඒ සිල්පදේ පිරිසිදු කරගත්ත ඒ ස්වාමීන් වහන්සේටද නැත්තම් ඒ ගැන හිතා තවත් ප්‍රපංච ගොඩනගනවා ඉන්න ඔබටද කියලා? තේරුණාද පින්වත්නි? අනිත් කාරණේත් පින්වත්නි, ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම අනිත් පැත්ත, යමෙක් යම්කිසි සීලයක් සමාදන් වූාට පසුව මේ සීලෙන් නිසා මේ සමාදන් වූ කෙනාගේ හිතේ තියෙන රාගය ප්‍රහීන වෙනවනම්, දේශය ප්‍රහීන වෙනවනම්, මෝහය ප්‍රහීන වෙනවනම් මේ සීලය ඵල සහිතයි කිව්වා. පින්වත්නි, ඔබ හිතලා බලන්න, ඔබ දැන් රකින්නේ ඵල සහිත සීලයක්ද ඵල රහිත සීලයක්ද කියලා? ඔබේ හිතේ මාන්නේ වැඩිලාද කියලා බලන්න. මම සිල්වත් කියලා ඔබේ හිතේ මාන්නේ වැඩිලා තියෙනවා නම් මේ සීලය ඵල රහිතයි. තේරුණාද මගේ පින්වත්නි? ඔබට මේ සීල් ගත්තට පස්සේ තව කෙනෙක් ගතින් සිල්පදයක් කැඩෙනවා දිහා දැකලා ඔබට ඇති වෙන තරහක් නම් කෝ ඔබේ සීලය? මගේ පින්වත්නි, ඔබ මේ සීලය රකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවට නෙමෙයි ඔබ මේ සිල්පදේ රකින්න ඕනේ. මේ සිල්පද රකින්න ඕන ඔබ අවබෝධයෙන්, මේ ධර්මය ගැන තියෙන අවබෝධයෙන්. පින්වත්නි, ඔබ දැනගත යුතුයි ඔබ සීලය විතරක් පරිපූර්ණ කරගෙන ඔබේ ගුණය නැති වුණොත් මේක තමයි පින්වත්නි අත්‍යවශ්‍යම කාරණේ. තේරුණාද පින්වත්නි? ඔබ කොතරම් සිල් රැක්කත් ගුණය නැත්තම් ඔබේ නිවන දුරයි. ඔබ හොඳට මතක තියාගන්න. පින්වත්නි, ඔබ හිතලා බලන්න පංචශීලයේ පින්වත්නි සිල්පදය මම සතුන් මැරීමෙන් වැළකීම කියද්දි ගුණය මම සියලු සත්වෙන්න මෛත්‍රී කර. පින්වත්නි, ඔබ කවදද ඔය පාරේ මොනතරම් බලු පැටව ඉන්නවද? මේ සතෙක්ට බිස්කට් පැකට් එකක් කරන් දීලා වතුර ටිකක් ඔලුව අත ගාලා ආපු දවසක් තියෙනවද? ඔබට මතක් කරලා බලන්න. පින්වත්නි, ඔබ දානයක් දෙන්නෙත් තමන්ගේ මාන්නේ වඩා ගන්න නේද පින්වත්නි? පින්වත්නි, දැන් අපි දැකලා තියෙනවා පින්වත්නි රුවන්වැලිසෑය වගේ තැන්වලට පින්වත්නි කන්ටේනර් ගණන් මල් පූජා කරන්න. කියන්නේ නම් මං අරකට කන්ටේනර් මල් පූජා කරන්නේ. පින්වත්නි, ඔබේ වැඩිලා තියෙන මාන්නේනේ. ඔබ තව කෙනෙක්ට මේ දාහනේ දෙන්නේ, ඔබ මේ පුණ්‍ය කර්මය ඔබ සිද්ධ කරන්නේ. ඔබ තව කෙනෙක්ට පෙන්නන්නේ. පින්වත්නි, මේක ගුණයට හරව ගන්න. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක සිල්පදේ වෙන්නේ මං අන්නසතු දේවල් සොරෙන් නොගනිමි. නමුත් මේකේ ගුණය වෙන්නේ
තමන් ළඟ තියෙන සෑම දන් දෙන එක. මං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. මම කාමයේ වර්ධව හැසිරෙන නොහැසිරීමි. මේකේ ගුණය වෙන්නේ අන් අයටත් කියලා දෙන්න ඕන. කාමයේ වර්ධව හැසිරීමෙන් තියෙන අගුණ අන් අයටත් මේ ධර්මේ පරයය කියලා දෙන්න ඕන. පුළුවන් තරම් බ්‍රහ්මචාරීත්වය රකින්න ඕනේ. මෙන්න මේකයි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා මේකේ සිල්පදේ වෙන්නේ. මම කවදාවත් බොරු නොකියමි. නමුත් මේකේ ගුණය වෙන්නේ සත්‍ය වචන විතරයි. ඔබ කවදාවත් අව්‍යාජ නොවීම. මගේ පින්වත්නි, ඔබ හිතලා බලන්න. ඔබ කොතරම් සීලයේ තිබ්බත් ඔබේ ගුණේ නැත්තම් ඔබ සසරේ අසරණයි. දැන් පින්වත්නි, ඔබ ගණ්ඩෝග අඟුලිමාල මහරහතන් වහන්සේ පින්වත්නි, උන්වහන්සේ ගිහි කාලේ පින්වත්නි මොනතරම් සතුන් ඝාතනය කරන්නේ නැද්ද? මොනතරම් මිනිස්සුම ඝාතනය කරන්නේ නැද්ද? නමුත් එක මොහොතකදී එක ක්ෂණයක් ඇතුළත මේ සීලය සමාදන් වෙන්න පුළුවන් වුණා. මේ සීලයක් සුරකින්න පුළුවන් වුණා. මගේ පින්වත්නි, හොඳට මේ කාරණේ මතක තියාගන්න. යමෙක් ගුණවන්තයි නම් ඒ ගුණවන්තයාට සීලය පරිපූර්ණ කරගන්න එක ක්ෂණයක් ඇති. නමුත් ගුණ නැති සිල්වන්තයෙක් නම්, ගුණ නැති ඔබ සීල ආරක්ෂා කරනවා නම් ඔබට ගුණේ හදාගන්න ගොඩක් අමාරුයි. මේ නිසා ඔබ සීලයට වගේ ගුණයටත් මුල් තැන දෙන්න. තේරුණාද මගේ පින්වත්නි? ඔබ මානසිකාරය කරන්න, ඔබ සිල් රකින්න, ඔබ තමන්ගේ ගුණවන්තකම් තව තව වැඩි දියුණු කරගන්න. අප මේ ඇවිල්ලා තියෙන සදාකාලික ජීවිතයකට නෙමෙයි. ඔබ හැම වෙලේම මේක සිහි කරන්න. අපි මරණයට කැපවෙච්ච මිනිස්සු. ඒක ගැන ඔබ සිහි කරන්න. ක්ෂණයක් ගානේ අපි ළඟ වෙන්නේ මරණයට. ක්ෂණයක් ගානේ අපි යන්නේ වයසට, අපි ජරාවටපත් වෙන්නේ. පින්වත්නි, අවුරුදු 40ක් ගියාට පස්සේ, අවුරුදු 40ක් 50ක් ගියාට පස්සේ ලෙඩ කරන ශරීරයක් එක්කන් ඔබ මේ වගේ ශරීරයක් තියාගෙන මේ වගේ දුක්ඛිත සංසාරයක සැපනම් හොයන්න එපා. ඔබ මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ ඔබ පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න බලන්න. ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. උතුම් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය ඔබ සරණ කරගන්න. මගේ පින්වත්නි, දැන්වත් ඔබ ඔය රැස් කරන දේවල් අතහැරලා අස් කරන්න පුරුදු වෙන්න. ඔබ රැස් කිරීමෙන් හොයන සතුට අතහැරලා ඔබ අස් කිරීම සතුට හොයලා පුරුදු වෙන්න. ඔබට දැන් තේරෙනවද? ඔබ එකතු කරපු සල්ලි, ඔබ මොනතරම් සල්ලි එකතු කරත් ඔබට මේ වගේ අවස්ථාවලදී, වර්තමානයේ වගේ අවස්ථාවලදී ඒ සල්ලි වලින් නම් ඔබ මොනව කරන්නද? කොරෝනා වාසංගතේ හැදෙන්නේ මෙයා පොසත්ද මෙයා දුප්පත්ද කියලා නෙමෙයි. මෙයා ඉන්නේ තට්ටු දෙකේ ගෙදරකද, මෙයා ඉන්නේ කූඩාරමකද කියලා නෙමෙයි. මෙයා පාවිච්චි කරන්නේ කාර් එකද, මෙයා යන්නේ පයින්ද කියලා නෙමෙයි. ඔක්කොටම එකයි පින්වත්. ජාති දරා ව්‍යාධි මරණ කියන මේ ධර්මතා ඔක්කොම ඔබට එකයි. පින්වත්නි, ඉපදීම දුකක් ඉච්ච මේ සංසාරේ නැවත උපදන්නම් බලාපොරොත්තු වෙන්න එපා. මේ සංසාරයේ දුක ගැන පුළුවන් තරම් ඔබ කල්පනා කරන්න. සංසාරයේ දුක ගැනම හිතන්න. මගේ පින්වත්නි, ඔබ මේ ජීවිතයේ ආස්වාදයේ විතරක් දකින්න එපා. පින්වත්නි, ඔබ ආස්වාදය කියලා ලං කරගන්නේ තාදීනවමනේ. ඔබට හිතෙන්නේ නැද්ද ඔබ ලං කරගන්න දේවල් නැති වෙනවා කියලා? පින්වත්නි, ඔබ හැම දෙයක්ම ලං කරගන්නේ නැති වෙන්නේ කියලා ඔබට තේරෙන්නේ නැද්ද? මගේ පින්වත්නි, තමන්ගේ ලේයින් වඩපු දරුවෝ ඔබට එක ක්ෂණයක් ඇතුළතදී අහිමි වෙලා යනවනම්, තමන් ඔබ හිහි කරපු අම්මා තාත්තා එක ක්ෂණයක් ඇතුළතදී ආයේ ජීවිතයට මුණ නොගැහෙන තරමටම අහිමි වෙලා යනවනම්, ඔබ මොනවද තාමත් මේවා එකතු කරන්නේ? තව ඔබ මොනවද තාමත් රැස් කරන්නේ? මගේ පින්වත්නි, දැන්වත් මේ ධර්මය අවබෝධ කරගන්න. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වත්නි අවස්ථා බොහොමයි. පැය 24න් බණ ඇහෙන රටක් මේක. පින්වත් දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ රටේ. ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ මේ රටේ. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රුවන්වැලිසෑය මේ රටේ. පින්වත්නි, ඔබ ඉන්නේ ධාතු කරඬුවක් වගේ රටක. මේ වගේ රටක ඉඳගෙන ඔබ ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඔබ ධර්මය අවබෝධ කරගන්න ඔබ උත්සාහ කරන්නේ නැත්තම් ඔබ මේ ලැබුණ මනුස්ස ජීවිතේන ඵලයක් නෑ මගේ පින්වත්නි. ඔබ පින්වත්නි, ඔබ ඉන්නේ අවුරුදු 5000ක් මේ බුද්ධ ශාසනය රැකෙන රටේ. පින්වත්නි, මේක එසේ මෙසේ රටක් නෙමෙයි. පින්වත්නි, රහතන් වහන්සේලා කෝටි ගාණක් රහත් වෙච්ච ශාසනයක් මේක. රහතන් වහන්සේලා කෝටි ගාණක් වැඩ වසපු දේශයක් මේක.
උන්වහන්සේලා ගමන් කරපු මාර්ගේ ගමන් කරන්න ඇයි තාම පරක්කු? ඇයි අප්‍රමාද වෙන්නේ තාම? වයසට ගිහින් බණ අහලා නිවන් දකින්නවා නම් ඔය හීනේ අතරින්න. දැන් වයසට යන විතරද මැරෙන්නේ? මගේ පින්වත්නි, ඉපදෙද්දිම කොතරම් දුකක් දරාගෙන ඔබ ඉපදෙන්නේ ඔබට මතක නැහැ. නමුත් මේ ලෝකේ මරණ කියන ධර්මතාවයට ඔබට මුහුණ දෙන්න වෙනවා. මේ මරණ කියන ධර්මතාවය ඔස්සේ අපි ඔක්කොම අසරණයි. පින්වත්නි, අපි වුණත් ස්වාමීන් වහන්සේලා විදිහට අපේ මේ සිවුර අපි සංසාරයක් ගියොත් පින්වන්දි අපිට මේ ආත්මේ නිවන් දකින්න බැරි වුණොත් පින්වන්දි කියන්න බෑනේ. පින්වන්දි ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තිබුණ නැති වුණොත් අපිටත් මේ ආත්මේ නිවන් දකින්න බැරි වුණොත් අපිටත් මේ සිවුර ඊළඟ ආත්මයට අරන් යන්න බෑ. අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊළඟ ආත්මේ ලැබෙන්නේ නැහැ. මගේ පින්වත්නි, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණ වෙලේ පුළුවන් තරම් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රයෝජනෙ ගන්න. බුද්ධෝත්පාද කාලයක් ලැබුණ වෙලේ ඔබ පුළුවන් තරම් මේ බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනෙ ගන්න. පින්වත්නි, ඔබට මේ ලැබිලා තියෙන මැණිකට අන්ධෙක් වගේ විසික් කරන්න නම් එපා. ඔබ පුළුවන් තරම් මේ මැණික උපදා ගන්න. ඔබට ලැබුණ මනුෂ්‍ය ජීවිතේ පුළුවන් තරම් ඔබ ප්‍රඥාවෙන් උපදා ගන්න, ශ්‍රද්ධාවෙන් උපදා ගන්න. වඩන සමත භාවනාවක්, වඩන විදර්ශනාව. ඔබ වඩලම් බලන්න මේ කාමයේ රස විඳිනවට වඩා නිරාමිසව සතුට මොනතරම් උතුම්ද කියලා. මගේ පින්වත්නි, මේ ධර්ම කාරණා ඔබේ මානසිකාර පුළුවන් තරම් ඔබ මානසිකාරය කරන්න, ඔබේ ජීවිතය සකසා ගන්න. ඉතින් පින්වත්නි, මේ ධර්ම දේශනාමය කුසලයෙන් මම රැස් කරගත් සීලම කුසල් මුලින්ම පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි මගේ ලොකු ස්වාමීන් වහන්සේ, ආචාර්යයන් වහන්සේ. අවසරයි නාම සිහිපත් කරන්න. කිරුළුපන ධම්මවිජය මගේ ලොකු ස්වාමීන් වහන්සේට මා කළ සීලම කුසල් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමයි මට මේ උතුම් ප්‍රෞಢිචාව ලබා දුන්න මගේ නායක ස්වාමීන් වහන්සේ. අවසරයි නාම සිහිපත් කරන්න. පණාමුරේ තිලක වංශ මගේ නායක ස්වාමීන් වහන්සේටත් මා විසින් රැස් කරගන්නට යෙදුන සීලම කුසල සම්බර ශක්තියින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමයි මම උස්මහත් කරලා ශාසනයට පූජා කරපු මගේ මවටයි පියාටයි ඇතුළු සීලම නෑදෑ හිත මිත්‍රයන්ටත් මා කළ මේ සීලම කුසල් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමයි ඔබ අප සියලු දෙනාම මේ රැස් කරගන්නට යෙදුණු සියලුම කුසල් මේ ජීවිතේ පමණක් නොවේ, සංසාරගත හැම ජීවිතයකම ඔබ අප ළඟින් ඉඳලා මිය පරලොව යන්නට යෙදුණ යම් ඥාති හිත මිත්‍රාදීන් මේ පින්පෙත් දෙක බලා සතුටටපත් වේවා. සංසාරගත ජීවිතය සුවපත් කරගනිත්වා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවෙන්නට මේ සීලම කුසල සම්බාර ශක්තියෙන් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරමු. ඒ වගේම තමයි සීලම ගම්දනව් විහෙර විහාර ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික සීලම දෙවි දේවතාවුන් වහන්සේලාටත් විහෙර විහාර ගම්දනව් ආරක්ෂා කරන සීලම බ්‍රහ්ම රාජවරුන්ටත් මේ සීලම කුසල් අනුමෝදන් වෙත්වා. අවසානයේ ඔබ සියලු දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේම තවත් ගුණ පිළිවෙත් පුරා ගැනීමට අවශ්‍ය නිරෝගී මානසික චිරජීවනය සඳහාම සැලසේවා. සංසාරගත ජීවිතය සුවපත් කරගනිත්වා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙන්නට මේ සීලම කුසල සම්බාර ශක්තියින් ඔබට පාරමී ශක්තියක් වේවා, පාරමී බලයක් වේවා, පාරමී දම් පිරේවා කියලා අනුමෝදන් කරනවා. පින්වත්නි, දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. राग विराग मानेज मासोकं धम्म मासंकात मक्पाटिकूलं मधुरमी मंग
विराग